නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ සසර දුකින් නිදහස් වීම පිණිස පවතින මේ සොඳුරු ශ්‍රී සද්ධර්මය ලෝකානුකම්පාවෙන්ම දේශනා කළ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ පදිංචි පින්වත් සමිත මද්දුම බණ්ඩාර මහතා විසින් අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරනවා. ප්‍රධාන අරමුණ වෙන්නේ ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ පදිංචි සමිත මද්දුම බණ්ඩාර සහ ශ්‍යාමලී මද්දුම බණ්ඩාර යන දෙපළගේ පුතණුවන් වන අප්‍රේල් මාසයේ උපන්දිනය සමරන පින්වත් මහීෂ මද්දුම බණ්ඩාර පුතණුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම මේඝා මද්දුම බණ්ඩාර සහ සාරා මද්දුම බණ්ඩාර කියන ඒ දියණිවරුන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම කියන මේ අදහස් වලින් තමයි අද දවසේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. මේ ධර්ම දේශනාවේදී අපිට උතුම් රහතන් වහන්සේ නමක් ජීවිතයේ යහපත පිණිස වදාළ ඉතාම වටිනා ගාථා ඉගෙන ගන්න ලැබෙනවා. ඒ ගාථා වදාළේ මහා කච්චායන මහරහතන් වහන්සේ. මහා කච්චායන මහරහතන් වහන්සේ කියලා කියන්නේ ඒ නමේම තියෙන උන්වහන්සේගේ සුන්දරත්වය. මහා කච්චායන රන්වන් පාට සිරුරක් තිබ්බ මුනිවරයා. රත්තරම් පාට සිරුරක් උන්වහන්සේට තිබුණේ. ඒ රන්වන් සිරුර ලැබෙන්න හේතුව ඈත අතීතයේ බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා කිනිහිරියා මල් පිදූ පින. ඒ පිනෙන් සසරේ උපදින ජීවිතවල ලැබුණා රත්තරම් පාට සිරුරක්. දුටු දුටුවන්ගේ නෙත් සිත් වසඟ වෙන තරම් ලස්සනයි. ඉතින් මේ ජීවිතේ ගෞතම සාසනයේ රහතන් වහන්සේ බවට පත් වෙනකොටත් ලස්සන රත්තරම් පාට සිරුරක්, කංචන පැහැයෙන් බබලන සිරුරක් උන්වහන්සේට තිබුණා. උන්වහන්සේගේ සිරුර විතරක් නෙවෙයි බබළුනේ, ඥානෙත් බබලනවා. බබලන ඥාණයෙන් උන්වහන්සේ තමන් වහන්සේගේ ජීවිතේ ජයගත්ත රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මහා සංඝ පිරිසකට ධර්මයෙන් අනුග්‍රහ දැක්වුවා. සූත්‍ර පිටකේ පුරා බොහෝ තැන්වල තියෙනවා මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරපු ලස්සන ධර්මයන්. මදු පිණ්ඩික සූත්‍රය ආදී සොඳුරු ධර්ම දේශනා. මේ ධර්ම දේශනා සිද්ධ කළේ මහා කච්චායන මහරහතන් වහන්සේ. ඒ නිසාම සම්බුද්ධ ශාසනයේ අගතනතුරු ලැබුවා. බුදුරජාන් වහන්සේ විසින් කෙටියෙන් වදාරන ධර්මයන්ගේ අර්ථ විස්තර විපාක වශයෙන් පෙන්වා දෙන භික්ෂූන් අතර අග්‍ර වූ භික්ෂුව මහා කච්චායන මහරහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ මේ ජීවිතයට බොහොම වටින අවවාද කීපයක් කළා තේර ගාථාවල. බලන්න අවවාද උන්වහන්සේ වදාලා, පව් කියන ජාතිය අනුන් ලවාවත් කළ යුතු නෑ. තමන් කළ යුතුත් නෑ. මං එහෙම කියන්නේ මේ සත්වයන් ඥාතියා කරගෙන ඉන්නේ කර්මය නිසා. බලන්නේ ගාථාව. න පරස්සූප නිධාය කම්මං මච්චස්ස පාසකං අත්තනා තංන සේවෙය්‍ය කම්ම බන්දුහි මාතියා. පව් කියන ජාතිය අනුන් ලවාවත් කළ යුතු නෑ, තමන් කළ යුතුත් නෑ. සිතකය වචනින් පව් කරනවා කියන එක. සිතින් පව් කිරීම, කයින් පව් කිරීම, වචනයෙන් පව් කිරීම තමන් කළ යුතුත් නැත. අන් අය ලවාද කළ යුතු නැත. හේතුව
මේ සත්වයා ඥාතියා කොටගෙන සිටින්නේ කර්මයයි. සිතකය වචනයෙන් චේතනා පහළ කරලා කියන කරන හිතන දේ කර්මයේ බවට පත් වෙනවා. ඒ කර්මයේ පාපී එකක් බවට පත් වුණොත් පින්වතුනි පවිතු විපාක. ඒ විපාක එක්ක මේ ජීවිතේ විපාක දෙනවා. එහෙම නැත්නම් ඒක ඊළඟ ජීවිතේ විපාක දෙනවා. එහෙම නැත්නම් සංසාර ගමනේ මේ නිවන් දක්නා ජාති දක්වාම පස්සෙන් ඇවිල්ලා විපාක දෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා නාන්තලික්කේ අහසේ එහෙම තැනක් නැත. න සමුද්ද මජ්ජේ මුහුද මධ්‍යයේ එහෙම තැනක් නැත. න පබ්බතානං විවරම් පවිස්ස පර්වතයක් ඇතුළට රිංගලා හැංගෙන්ට එබඳු තැනක් නැත. න විජ්ජතිසෝ ජගති පදේසෝ මේ ලෝකේ එබඳු තැනක් පිහිටා නැත. කෙබඳු තැනක්ද? යත්තට්ටිතෝ මුංචෙය්‍ය පාපකම්මා යන් තැනක පිහිටලා තමන් කරගත්ත පව් වලින් මිදෙන්න පුළුවන් නම් එහෙම තැනක් නැහැ. ඒ නිසා පාපය කියන එක හරිම භයානක එකක්. මේ පව් ගැන මහා කච්චාන මහරහතන් වහන්සේ වදාරනකොට මහා කච්චාන මහරහතන් වහන්සේගේ ජීවිතේටම සම්බන්ධ හරිම පුදුම සහගත සෝචනීය සිද්ධියක් සිද්ධ වුණා. ඒක සිද්ධ වුණේ ඒ කාලේ රජගහ නුවර හිටපු මේ එක්තරා සිටුවරයෙකුට. ඒ සිටුවරයාගේ නම සෝරෙය්‍ය. මේ සෝරෙය්‍ය කියන සිටුවරයා ඒ වෙනකොට මේ සිද්ධිය වෙද්දී දරු දෙන්නෙකුගේ පියෙක්. දරු දෙන්නෙක් හිටපු තාත්තා කෙනෙක්. තමන්ගේ යාළුවෙක් එක්ක දවසක් වතුර නාන්න පිටත් වුණා. ඒ පිටත් වෙනකොට අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ මේ අය යන පාරේ ඉස්සරහට වැඩම කරනවා. මහා කච්චාන මහරහතන් වහන්සේ කියන්නේ හරියට රන් පිළිමයක් පාරේ ගමන් කරනවා වගේ එච්චර ලස්සනයි. දුටු දුටුවන්ගේ නෙත්සිත් වසඟ වෙලා යන තරම් ලස්සනයි. ඒ මහා කච්චාන මහරහතන් වහන්සේ මෙහෙම මාවතේ ඉස්සරහට වැඩම කරනවා. වැඩම කරනවා දකිනකොට සාමාන්‍යයෙන් තෙරුන් වහන්සේ ගැන තෙරුන් වහන්සේ නමක් ගැන ඇති වෙන්නේ සැදැහැ සිතක්, පහන් සිතක් නේ. මේ සෝරෙය්‍ය සිටුවරයාට හාත්පස වෙනස් එකක් වුණා. අර මහා කච්චාන මහරහතන් වහන්සේගේ මනමෝහනීය රූප විලාසයේ දකිනකොට ඔහුට මේ මෙහෙම හිතක් ඇති වුණා. අපේ පුදුමාකාර ලස්සනක්. රත්තරන් පාටයි. අතපය නිකන් වාත්තු කළා වගේ මූණ බැබලෙනවා. ඇස් දෙක නිල්ම නිල් පාටයි. පුදුම ලස්සනයි. මේ වගේ මනමෝහනීය රූප සෝභාවයෙන් යුක්ත කෙනෙක් අපේ මට මේ බිරිඳක් වුණා නම් ඒ කිව්වේ කාමයෙන් වෙලෙන්න ආසාවක් තමයි උපන්නේ. මේ වගේ ලස්සන රූප සෝභා තියෙන කෙනෙක් මට බිරිඳක් වුණා නම් එහෙම නැත්තම් මගේ බිරිඳට මේ වගේ ලස්සන රූප සෝභාවක් ලැබුණා නම් කියලා මෙහෙම හිතුණා. මේක හිතුවේ පින්වතුනි මහා ගුණ කඳක් කරමුණු කරගෙන. ඒ චේතනාව පහළ වුණේ මහා ගුණ කඳකට. ආද වුණත් මේ ලෝකේ ජීවත් වෙද්දී ස්ත්‍රී පුරුෂයෝ දකින්නකොට එක එක කුණු හිතුවිලි මේ හිතවලට හිතෙනවා. ඒ සාමාන්‍ය මිනිස්සුયો ගැනනේ. හැබැයි සෝරෙය්‍ය සිටුවරයාට මේ හිතවිල්ල හිතුනේ මහා ගුණ කඳකට. මහා කච්චාන රහතන් වහන්සේට මහා කච්චාන රහතන් වහන්සේ මේ මුකුත් දන්නේ. උන්වහන්සේ වැඩම කළා. සෝරෙය්‍ය සිටුවරයා ඔය හිතවිල්ල හිත ඔය චේතනාව අස්සේම හිර වෙවි ඉන්නකොට නිකන් ඇඟට මොකද්ද වෙනවා වගේ දැනුණා. සම්පූර්ණ මුළු අඟ පසඟම වෙනස් වෙලා යනවා වගේ දැනුණා. මේ නීච හිතවිල්ල හිතලා මේ පහත් හිතවිල්ල හිතලා ඒ හිතවිල්ල අවසන් වෙන්නත් කලින් අద్භූත දෙයක් සිද්ධ වුණා. සම්පූර්ණයෙන්ම සෝරෙය්‍ය සිටුවරයාගේ පුරුෂ ලක්ෂණ නැති වෙලා ගියා. ස්ත්‍රියාවක් බවට පත් වුණා ඒ මොහොතේම. ඒ මොහොතේම අංග ලක්ෂණ ඔක්කොම වෙනස් වෙලා සම්පූර්ණ ස්ත්‍රියක් බවට පත් වුණා.
හරි කම්පාවට පත් වුණා. දැන් සෝරේය සිටුවරයෙක් නෙවෙයි දැන් ඉන්නේ. සෝරේය කියලා කාන්තාවක් දැන්. දැන් ඇයට කරගන්න දෙයක් නැහැ. ඇය බොහොම අසරුණා. ඇයට තේරුණා මේ මං හිතපු ලාමක නිසා තමයි මේක උනේ. ඒත් කාට මේක කියන්නද? ආයේ තමන්ගේ ගෙදෙට්ට යන්නද? තමන්ගේ ඥාතීන් ළඟට ගිහින් කියන්නද මං ගෑනු කෙනෙක් වුණා මේ මමයි කියලා? කරගන්න දෙයක් නැහැ. එහෙම මේ සිද්ධිය වෙනවා කවුරුත් දැක්කේ නැහැ. කිසි කෙනෙක් මේ සිද්ධිය වෙනවා දැක්කේ නැහැ. තමන් එකට ගියපු මිත්‍රයාවත් මේ සිදුවීම මේ පරිවර්තනය වෙන මොහොත දැක්කේ නැහැ. ඒ නිසා එහෙම්ම ඉක්මනට හැඟ වුණා. හැඟ වෙලා ඒ තමන් හිටපු ප්‍රදේශේ දාලා ඈතකට ගියා. ඒ ගියේ ඔය මං පාරක හිඟා කාලා හරි මං ජීවත් වෙනවා කියලා හිතාගෙන ගියේ. හැබැයි ඒ යන අතරතුරේ වෙන තරුණ පහේ සිටුවරයෙක් මේ කාන්තාව දැකලා මේ කාන්තාවට යෝජනාවක් කළා. ඒ යෝජනාව කරාට පස්සේ මේ කාන්තාව කල්පනා කළා අනේ ඉතින් මේ මම දැන් කොහොමත් අසරණයි මට කවුරුත් නැහැ. මම ඒ නිසා මේ පුරුෂයාගේ යෝජනාවට සතුටු වෙන්න ඕනේ. ඒ පුරුෂයාත් එක්ක ඒ පුරුෂයාගේ නිවසට ගියා. නිවසට ගිහිල්ලා දැන් ඒ පුරුෂයාගේ බිරිඳ විදිහට වාසය කරනවා. ඒ විවාහ ජීවිතෙත් කාලයක් ගත වුණා. ඇයට දරු දෙන්නෙකුත් ලැබුණා කියනවා. හරි පුදුමයි මේ මිනිස්සයන්ට සිද්ධ වෙන දේවල්. බලන්න පින්වතුනි මේ කර්මය කියන එක ඥාතියා කරගෙන යන ගමනක අසරණකම. අපි මේ ජීවිතේ සමහරවිට ඇතැම් ලෙඩ දුක් වලින් විඳවනවා. මේ කර්මය ඥාතියා කරන් යන ගමන. අපි මේ ජීවිතේ නොඑක් අඩුපාඩු වලින් යුක්ත වෙනවා. යුක්ත වෙන්න හේතුව කර්මයත් එක්ක යන ගමන. මේ කර්මයේ ඥාතියා කරගෙන යන ගමනේ අපි කරගත්ත මොකද්ද මහා යහපත් කර්මයක් නිසා තමයි ධර්මයේ මුණ ගැහෙන්නේ. ඒ ධර්මයේ මුණ ගැහිච්ච මොහොත තමයි මේ කර්මයත් එක්ක යන ගමනේ අපේ ජීවිතේ යහපත් පැත්තකට පෙරලා ගන්න තියෙන එකම සහ හොඳම තැන. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ ධර්මයේ මුණ ගැහිච්ච ජීවිතේ ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න. ධර්මයේ හැසිරීමෙන්මයි මේ ඛේද වාචකයෙන් නිදහස් වෙන්න තියෙන්නේ. ධර්මයේ හැසිරීමෙන්මයි. ඒ නිසා දරුවෙකුට දෙමව්පියෝ දෙන්න තියෙන සුන්දරම දායාදේ ධර්මයයි. ඥාතියෙකුට ඥාතියෙක් දෙන්න තියෙන සුන්දරම ධර්මයේ දායාදේ ධර්මයයි. හිතවතෙක් හිතවෙතුකට දෙන්න තියෙන සුන්දරම දායාදේ ධර්මයයි. තමන් ආදරය කරන කෙනෙකුට ආදරෙන් ස්නේහයෙන් ප්‍රදානය කරන්න තියෙන පරිත්‍යාග කරන්න තියෙන දෙන්න තියෙන වටිනාම දේ ධර්මයයි. ජීවිතේ සැපවත් කරන්න ධර්මයට එහා වෙන නම් දෙයක් නැත්තේ. ඒ නිසා මේ බලන්න දැන් මේ ජීවිතයකට සිද්ධ වෙච්චි හානිය. ඇය බොහෝම වේදනාවෙන් ඇයට කිසිම සතුටක් නැහැ. ඇය දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් බවට පත් වුණා. දවසක් ඇය මේ තමන්ගේ ජීවිතයට වෙච්චි දේ මතක් වෙලා එකි ගඟහා අඬ හිටියා. ඒ අඬන වෙලාවේ තමන්ගේ ස්වාමි පුරුෂයා තමන් ළඟට එනවා. ඇය දැක්කේ නැහැ. ස්වාමි පුරුෂයා ඇවිල්ලා ඇගෙන් ඇහුවා සොඳුරි මොකෝ මේ ඔයා අඬන්නේ? විශාල කල්පනාවකින් බර වෙලා. කිව්වා අනේ මේ ස්වාමී මං ඔයාට කවදාවත් කියලා නැහැ මේ කතාව. ඔයා සමහරට විශ්වාස කරන්න හේකුත් නැහැ. ඒ වුණාට මට මේක හිතේ තෙරපාගෙන ඉන්න බෑ. මට වේදනයි. මං ඒ නිසා ඔයාට කියන්නේ. මට මෙහෙම සිද්ධියක් වුණා. මං දරුවෝ දෙන්නෙක් හිටපු තාත්තා කෙනෙක්. අනේ මට මෙහෙම දවසක් නාන්න යන වෙලාවක එක මනස්කාන්ත රූප සෝභා තියෙන භික්ෂුවක් දැකලා නරක හිතුවිල්ලක් උපන්නා. ඒ හිතුවිල්ල හිතලා අවසන් වෙන්නටත් පෙර මං ස්ත්‍රියාවක් බවට පත් වුණා. ඒ ස්ත්‍රියාවක් වෙලත් ඔයත් එක්ක ඇවිල්ලා මේ ජීවිතෙන් මට දරුවෝ ලැබුණා. නමුත් මට මේ වෙච්චි දේ මට දරා ගන්න අමාරුයි කියලා ඇය අඬ කිව්වා. අර ස්වාමි පුරුෂයා ඔහු ගුණ සම්පන්න කෙනෙක්. ඔහුට දුක හිතුණා. ඔහු කියනවා සොඳුරි ඔයාට පුළුවන්ද ඒ භික්ෂුව දැක්කොත් යලිත් වතාවක් ඒ භික්ෂුව අඳුන ගන්න?
කිව්වා ස්වාමී මට පුළුවන්. ඒ භික්ෂුව දැක්කොත් මට ඕන තැනක අඳුර ගන්න පුළුවන් කිව්වා. එතකොට මේ පුරුෂයා අර මේ අපේ මහා කච්චාන රහතන් වහන්සේ, ඇත්තටම ඔහු මහා කච්චාන රහතන් වහන්සේ කියලා දන්නේ. නමුත් දැක්කහම හිත ඇදිලා යන තරම් ලස්සන රූප සෝභා තියෙන භික්ෂුවක් හෙව්වා. ආරංචි කර කර හෙව්වා. හොයනකොට දවසක් ඔහුටම මුණ ගැහුණා. ඔහුටම මුණ ගැහුණා අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ. දකින්නකොටම හිතුණා එකත් එකටම මගේ බිරිඳට මුණ ගැහෙන්න ඇත්තේ මේ ස්වාමීන් වහන්සේව. ඔහු මහා කච්චාන මහරහතන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි මහා ව්‍යසනයක් සිද්ධ වෙලා තියෙනවා. මහා සෝචනීය දෙයක්. ඒක සිද්ධ වෙලා තියෙන්නේ ඔබ වහන්සේ මුල් කරගෙන. හැබැයි ඔබ වහන්සේ ගැන මොකුත් දන්නේ. ස්වාමීනි ඒක උනේ මගේ බිරිඳට. මං ඇයව මෙතෙන්ට එකතු කරගෙන එන්නම්. එතකන් ස්වාමීනි ඔබ වහන්සේ කොහෙවත් වඩින්න එපා කියලා මහා කච්චාන මහරහතන් වහන්සේව තැනක රඳවලා ඔහු දුවගෙන ගියා. තමන්ගේ නිවසට ගිහිල්ලා තමන්ගේ බිරිඳ එකතු කරගෙන ආවා. ඇයට අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ දකින්නකොට ඉහිලුම් නැතුව ගියා. ඇය අඬා තමන්ට වෙච්ච දේ කිව්වා. වෙච්ච දේ කියලා අනේ ස්වාමීනි මට සමාව දෙන්න කියලා වැඳ වැටුණා. මහා කච්චාන මහරහතන් වහන්සේට උන්වහන්සේගේ හිතේ ක්ලේශ මාත්‍රයක් නැහැ. අනුකම්පාව, කරුණාව, දයාව පිරීලා. උන්වහන්සේට කොච්චර අනුකම්පා හිතෙන්න ඇතිද? උන්වහන්සේ කිව්වා මේ පින්වන්ත ස්ත්‍රිය සුවපත් වේවා. මේ පින්වන්ත ස්ත්‍රියගේ කායික පීඩා, මානසික පීඩා සියල්ල දුරු වේවා කියලා උන්වහන්සේ සමාව දුන්න සෙත් පැතුවා. ඒ සෙත් පතල අවසන් වෙනකොටම අර එදා වුණා වගේ ශරීර පරිවර්තනයක් වෙන බව ඇයට තේරුණා. සමාව ගැනීමත් එක්කම ආයමත් සෝරෙය්‍ය සිටු බවට පත් වුණා. පුරුෂයෙක් ස්ත්‍රියක් වුණා. ඒ ස්ත්‍රියම යලි පුරුෂයෙක් බවට පත් වුණා. එතකොට ඒ සෝරෙය්‍ය සිටුවරයා කියනවා ස්වාමීනි මේ කර්මය ඥාතියා කරගෙන යන ගමන හරි භයානක එකක්. මට දැන් මේක තිත්ත වෙලා තියෙන්නේ. ස්වාමීනි මටත් ඔබ වහන්සේ ළඟ පැවිදි වෙන්න ඕන. ඉතින් මහා කච්චාන මහරහතන් වහන්සේ සමීපේ පැවිදි වුණා. පැවිදි වෙලා ඒ සෝරෙය්‍ය ස්වාමීන් වහන්සේ හරි වීරියෙන් ධර්මයේ හැසිරිච්ච කෙනෙක්. ඒ ධර්මයේ හැසිරෙනකොට හැප්පෙයි කොහෙන් හරි භික්ෂුන් වහන්සේලාට ඔය ආරංචිය ගිහින් තියෙනවා. ඔය ආරංචිය ගියපු නිසා භික්ෂුන් වහන්සේලා කලින් කලට අහන්න පටන් ගත්ත කියනවා. මෙහෙම සිද්ධියක් වුණාලු නේද ඔබ වහන්සේට කියලා. එතකොට ඉතින් සෝරෙය්‍ය ස්වාමීන් වහන්සේ බොහෝම අහිංසක විදිහට කතන්දරෙම කියනවා. එතකොට ඇතැම් භික්ෂුන් අහනවා දැන් මේ ඔබ වහන්සේ පුරුෂයෙක් විදිහට ඉන්නකොට තාත්තා කෙනෙක් විදිහටත් දරු දෙන්නෙක් හිටියා. ස්ත්‍රියක් විදිහට ඉන්නකොට අම්මා කෙනෙක් විදිහටත් දරු දෙන්නෙක් හිටියා. ඔය දරු දෙන්නාගෙන් තාත්තා වෙලා ඉද්දී දරු දෙන්නටද වැඩිපුර ආදරේ අම්මා වෙලා ඉද්දී දරු දෙන්නටද? එතකොට මේ සෝරෙය්‍ය ස්වාමීන් වහන්සේ බොහෝම අහිංසක විදිහට කියනවා ඉතින් කාන්තාව වෙලා ඉන්නකොට මගේ කුසින්මනේ මං දරුවෝ වැදුවේ. මං ඒ දරු පැටවුන්ට කිව්වා වැඩිපුර ආදරේ. ඉතින් ඔහොම කාලේ ගත වුණා. අපේ සෝරෙය්‍ය ස්වාමීන් වහන්සේ මේ සංසාරේ කර්මය ඥාතියා කරගෙන යන ගමනින් නිදහස් වුණා. සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ බවට පත් වුණාට පස්සේත් භික්ෂුන් වහන්සේලා අර කතන්දරේ අහනවා. ඒ කතාව අහනකොට දැන් සෝරෙය්‍ය රහතන් වහන්සේ උත්තර දෙන්නේ එහෙම නෙවෙයි. උන්වහන්සේ කියනවා ආයුෂ්මතුනි දැන් මට ඔය කිසිවක් ගැන ඇල්මක් නැහැ. එතකොට භික්ෂුන් වහන්සේලා ඕක ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ අතින් කිව්වා. අන්න ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ ලස්සන ගාථාවක් වදාලා අපේ ජීවිතේට හරි වටිනවා. නතං මාතා පිතා කෛරා අඤ්ඤේවා පිච්ච ඥාතකා සම්මාපනිහිතං චිත්තං සේයසෝ නං තතු කරේ
නොහැක කිසි විට මව්පියන්හට තම සිතෙහි ගුණ දම් වඩන්නට එලෙසින්ම නෑයින්ද කිසි විට නොඑති තම සිත සුරැක දෙන්නට දහම තුල පිහිටුවාගෙන සිත මනාකොට පුහුණුව ලබන විට ගුණ පිරුණු ඒ සිත තුලින් ඔහු ලොවෙහි උතුමෙකු බවට පත්වේ. හරිම ලස්සන, හරිම වටින ගාථාවක්. නැතන් මාතා පිතා කෛරා මේ වැඩේ අම්මා තාත්තා කරලා දෙන්නේ. අඤ්ඤේ වාපිච්ච ඥාතක වෙනස් නෑයෙක් හිත මිතුරෙක් කරලා දෙන්නේ, කරලා දෙන්න බෑ. මොකද්ද? සම්මාපනිහිතං චිත්තං. තමන්ගේ හිතේ ගුණ වැඩිම. ඒක කවුරුත් කරලා දෙන්නේ. හැබැයි අපි මහන්සියලා ඒක කරගත්තොත් ඒ තුලින්මයි ජීවිතේ උසස් එකක් බවට, යහපත් එකක් බවට, ශ්‍රේෂ්ඨ එකක් බවට පත් වෙන්නේ. බුදුරජාන් වහන්සේලා කරන්නේ සිත යහපතේ පිහිටුවා ගැනීම පිණිස ධර්මයේ දේශනා කරන එක. රහතන් වහන්සේලා කළේ සිත යහපතේ පිහිටුවා ගැනීම පිණිස ධර්මයේ කියා දෙන එක. ඒ නිසා පින්වතුනි මේ බණපද අහලා අපිමයි අපේ යහපත සලසාගත යුත්තේ. ඉතින් මහා කච්චාන මහරහතන් වහන්සේ තවදුරටත් මෙහෙම වදාලා. න පරිවචනා චෝරෝ න පරිවචනා මුනි අත්තාචනං යතා වෙත්ති දේවාපිනං තථා විදුම්. තවක් කෙනෙකුගේ වචනයක් නිසා තවත් කෙනෙක් හොරෙක් වෙන්නේ. ඒ වගේම තවක් කෙනෙකුගේ වචනයකින් තවක් කෙනෙක් මුනිවරයෙක් වෙන්නෙත් නෑ. තමන් ගැන තමන් දන්නා පරිද්දෙන්ම දෙවියොත් එයා ගැන දන්නවා. හොඳට මතක තියාගන්න ඕන දේවල්. මේ බාහිරින් කවුරුත් කියන එකකින් හොරෙක් වෙන්නේ නෑ. බාහිරින් කවුරුත් කියන එකකින් මුනිවරයෙක් වෙන්නෙත් නෑ. තමන් තමයි තමන් ගැන දන්නේ. තමන් තමන් ගැන දන්නා විදිහටම දෙවිවරුත් එයා ගැන දන්නවා කියනවා. ඒ නිසා තමන්මයි පින්වතුනි මේ ජීවිතේ හදාගන්න ඕනේ බාහිරින් ලැබෙන සත්කාර සම්මාන, බාහිරින් ලැබෙන පිළිගැනීම්, බාහිරින් ලැබෙන වන්දනමානන මේවා නෙමෙයි වටින්නේ. බාහිර ගුණ කතන ඒවා නෙමෙයි වටින්නේ. මිනිස්සුયો මිය ගියාට පස්සේ බලන්න මැරුණාට පස්සේ හැමෝම ගුණ කියනවා. මොන වැඩේ කර කර හිටියත් මේ මල ගෙදරක අවසානයේ ගුණ කතාවක් අහන්න තියෙන්නේ. බාහිරින් ගුණ කතා, ගුණ වර්ණනා, ගුණ ගී ගායනා කරાવી. ඒක නෙමෙයි වටින්නේ. තමන් තමන්ගේ ජීවිතේ යහපතේ පිහිටුවා ගන්න එක. එහෙම යහපතේ පිහිටුවා ගන්න බැරි වුණොත්, හිතුවක්කාර වුණොත්, දඩබ්බර වුණොත්, ධර්මයට අනුව ජීවිතේ හික්මවා ගන්න අදක්ෂ වුණොත් ඒ ජීවිතේට වරදිනවමයි. දැන් එහෙම සිද්ධියක් වුණා මහා කච්චාන මහරහතන් වහන්සේ මුල් කරගෙනම. ඔබ අහලා ඇතිනේ රජගහ නුවර හිටිය උඩඟු අමාත්‍යවරයෙක් වස්සකාර. ওই වස්සකාර ඇමතියා උඩඟු සිටින් උද්දාමයට පත් වෙලා ඉන්න වෙලාවේ මහා කච්චාන මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා රජගහ නුවරට පිණ්ඩපාතේ වැඩියා. වස්සකාර අමාත්‍යා උජාරුවට එදා පාරේ යනවා. පාරේ යනකොට මිනිස්සු මේ අමාත්‍යයාට රජෙකුට වගේ සත්කාර, සම්මාන, ගෞරව දක්වනවා. හැබැයි මහා කච්චාන මහරහතන් වහන්සේ හිස පහලට නවාගෙන පාඩුවේ පිණ්ඩපාතේ වැඩියා. මේ උඩඟු අමාත්‍යයට කේන්තියක් හටගත්තා. ඒ කේන්තියෙන් යුක්තව කිව්වා මේ කවරෙක්ද මේ හිසත් පහලට පාත් කරගෙන යන මේ වඳුරෙක් යන වගේ යන පුද්ගලයා කියලා මේ මහා කච්චාන මහරහතන් වහන්සේට වඳුරු වාදයෙන් අපහාසයක් කළා. ඒ අපහාසය කළා කියන එක භාග්‍යවත් බුදුරජාන් වහන්සේට ආරංචි වුණා. බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ භික්ෂුන්ට වදාරනවා මහණෙනි, ඔය වස්සකාර කියන අමාත්‍යවරයාට අපගේ මහා කච්චායනයන් උදෙසා වඳුරු වාදයේ සිද්ධ කරපු එක බොහෝ අයහපත පිණිස පවතිනවා. සමාව ගත්තේ නැත්නම්
මේ රජගහ නුවරම වඳුරෙක් වෙලා උපදී කිව්වා. ඒක බුදුරජාණන් වහන්සේගේ වචනය. අනිත් අය ගිහිල්ලා කිව්වා වස්සකාර අමාත්‍යවරයාට ඕන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහේ වචනයක්. ඔහේ මේ වචනේ අත් නොහැර හිටියොත් මැරිලා වඳුරෙක් වෙයි කියලා. එතකොට මේ උඩඟු මිනිස්සයා මේ උඩඟු පුද්ගලයා කිව්වනේ හරි හරි මං නේ වඳුරා වෙන්නේ. මං වඳුරා වුණොත් එහෙම දැන් මේ මං වඳුරා වෙන එක වළක්වන්න බෑනේ. ඉතින් බුදුරජාණන් වහන්සේනේ කියලා තියෙන්නේ. මම වඳුරෙක් වුණොත් එහෙම කණ්ඩ බොණ්ඩ දේවල් තියෙන්න එපා. ඒ නිසා හොඳට පළතුරු වවන්න ඕන කියලා. ඔය රජගහ නුවර කැලේ පළතුරු වැව්වා කියනවා මේ උඩඟු අමාත්‍යයා. අදත් ඉන්නවා ඔය වස්සකාර ගොඩේ පිරිස. සත්‍ය වූ ධර්මයේ කියනකොට ධර්මයට අවඥා කරන. ධර්මයට අවඥා කර කර හරි හරි අපිනේ වඳුරෝ වෙන්නේ කී හිටියා. ඉඳලා වස්සකාර මල මැරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ වචනේ වෙනස් වෙන්නේ නැහැ. රජගහ නුවරම වඳුරු මුටෙක් වෙලා උපන්නා. ඒ කාලේ මේ රජගහ නුවර වේළුවනාරාමයට ගිහිල්ලා වේළුවනාරාමයේ යම් තැනක ඉඳලා හයියෙන් වස්සකාරය කියලා කතා කරත් එහෙම මේ වඳුරු මොටා දුවගෙන එනවා කියනවා. බලන්න පින්වතුනි ජීවත් වෙන කාලේ වස්සකාර නමින් මහා අමාත්‍යවරයා මිනිස්සු සත්කාර සම්මාන කළා. මිනිස්සු ගුණ කිව්වා. දෙවිවරු පුදනවා වගේ මිනිස්සු පිටුවා. බාහිරික වැඩක් නැහැ. බාහිරින් කරන වර්ණනාවත් මිනිස්යාව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ. බාහිරින් කරන අපහාසය නිසා මිනිස්සු පිරිහෙන්නෙත් නැහැ. තමන් තමන් ගැන දන්න විදිහටම දෙවිවරුත් තමන් ගැන දන්නවා. ඒ නිසා තමන් තමයි තමන්ගේ ජීවිතේ හදාගත යුත්තේ. පරේචන විජානන්ති මය මෙත්ත යමාමසි යේච තත්ත විජානන්ති තතු සම්මන්ති මේදගා. අපි කවුරුත් මැරෙන උදවිය බව මෝඩයා දන්නේ නැහැ. කවුද දන්නේ නැත්තේ තමනුත් මැරෙනවා කියලා? මෝඩ පුද්ගලයා. ඥානේ මද කෙනා. ඥානේ මද කෙනාගේ ස්වභාවය මරණය ගැන කතා කරද්දිත් හරි හරි ඉතින් ඌක මැරෙනවා කියන එක හැමෝම දන්නවනේ කියනවා. මේක නුවණින් සැලකිය යුතු දෙයක්, නුවණින් කල්පනා කළ යුතු දෙයක්, නුවණින් විමසිය යුතු දෙයක් බව මෝඩයට වැටහෙන්නේ. තමනුත් මැරෙන බව දන්නවනම් මේ ජීවිතය තුළ තියෙන කලකෝලාහල ඔක්කොම සංසිඳෙනවා. මැරෙනවා කියන එක කෙනෙක් දන්නවනම් ඒ තුලින්ම ජීවිතේ කලකෝලාහල ඔක්කොම ටික සංසිඳෙනවා. ඔක්කොම ටික සංසිඳලා යනවා. ඒක හොඳට තේරෙනවා පින්වතුනි. අපේ මහා කච්චාන මහරහතන් වහන්සේම එක කුමාරයෙකුට සෙත සැලසුවානේ. ඒක බොහොම ලස්සන සිදුවීමක්. මේක තියෙනවා විමානවත්තුවේ චූල රථ කියන විමානේ. ඒ සිද්ධිය වුණේ ඇත්තෙම අපේ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවටත් පස්සේ මහා කච්චාන මහරහතන් වහන්සේ ඒ කාලේ එක්තරා වනපියසක විවේකී කුටියක වැඩ හිටියා. ඒ කාලේ රජෙක් හිටියා අස්සක කියලා. අස්සක රජාට පුතෙක් හිටියා සුජාත කියලා. ওই සුජාත කියන කුමාරයා මේ මුව දඩේමට හුරු වෙලා යාළුවොත් එක්ක මුව දඩේමී ගියා. ගිහිල්ලා එක මුවෙක් දැකලා දුනු ඊතල අයාගෙන මේ මුවා පස්සේ පැන්නුවා. පන්නගෙන දුවගෙන ආවා. මේ කුමාරයා තනි වුණා. තනි වෙලා දැන් මේ කුමාරයා වනයෙන් එළියට එන්න තැනක් හොයාගෙන එහෙට මෙහෙට ඇවිදිනකොට මහා කච්චාන මහරහතන් වහන්සේගේ කුටිය සමීපයට යවුණා. මහා කච්චාන මහරහතන් වහන්සේ වෙලාවේ මේ සුජාත කුමාරයාව මුණ ගැහුණාම සුජාත කුමාරයාත් එක්ක කතා බහ කළා. කතා බහ කරලා තොරතුරු දැනගත්තා. මහා කච්චාන මහරහතන් වහන්සේගේ නුවණින් උන්වහන්සේ දැක්කා මේ සුජාත කියන කුමාරයා තව පොඩි කාලයකට ආයුෂ තියෙන කෙනෙක්. කතා බහත් එක්ක රහතන් වහන්සේ කිව්ව රාජපුත්‍රය තව මාස 5කින් මෙපිට ඔබේ මරණය සිද්ධ වෙනවා. ඊට කලින් තමන්ව අපාදුකින් මුදව ගන්නට. තමන්ගේ මරණය පැමිණෙන්නට පෙර තමන්ව දුගතියට යන එකෙන් වළක්ව ගන්න කිව්වා.
එතකොට මේ සුජාත කුමාරයා බණපදයක් මුකුත් අහලා නැති කෙනෙක්. සුජාත කුමාරයා අහනවා ස්වාමීනි මං කොයි ජනපදයකට ගිහින් මොන වගේ දෙයක් කරලා මොන වගේ විද්‍යාවකින්ද මරණයෙන් නිදහස් වෙන්නේ? එහෙම ඇහුවා. ස්වාමීනි මම මගේ මරණයෙන් නිදහස් වෙන්න කොහෙටද යන්න ඕනේ? කොහෙට ගිහිල්ලාද මං රැකෙන්නේ? මං කොහොමද මොන විද්‍යාවකින්ද මේ මරණය කියන දුකින් අත් මිදෙන්නේ? එතකොට මහා කච්චායන මහරහතන් වහන්සේ වදාලා රාජපුත්‍රය යම් තැනකට ගිහින් ජරා මරණ වලින් නිදහස් වෙනවා නම් ඒ විදිහේ තැනක්, ඒ විදිහේ විද්‍යාවක්, ඒ විදිහේ පුරුෂ කාර්යයක් මේ ලෝකේ දැක ගන්නට නැහැ. නහිසෝ උපක්කමෝ හෝති යේන ජාතා නමියරේ. කිසිම උපක්‍රමයක් නැහැ මේ ලෝකේ උපන්නා නම් නොමැරෙන්න. ජරම්පි පතවා මරණං නාකි වෙලා මැරිලා යනවා. ඒවං ධම්මාහි පානිනෝ. ඒක මේ ලෝකේ උපන් ප්‍රාණීන් සියලු දෙනාගේ ධර්මතාවයයි. මේ ලෝකේ මහා ධනවත් මහා භෝග ඇති උදවිය, ශත්‍රීය වූ රජවරු, තවත් බොහෝ ධනදාන්‍ය ඇති උදවිය යන ඔය කවුරුවත් ඒවා තිබ්බා කියලා අජරාමර වුන්නේ. ඊළඟට කියනවා මහා කච්චායන මහරහතන් වහන්සේ සුජාත කුමාරය ඔබ අහලා තියෙනවා ඇති අන්දක වෙන්හු පුත්‍ර කියන අය ගැන. ඒගොල්ලෝ හරි සූරයි, වීරයි, වික්‍රමාන්විතයි, සතුරන්ට පහර දෙනවා. ඉර හඳ වගේ ප්‍රකට වෙලා හිටියා කියලා ඔබ අහලා ඇති. දැන් වීරෝධාරයෝ, වීරියවන්තයෝ, මහා සෙල්ලම් දාපු අය, මහා පිළිගැනීමකට ලක්විච්ච අය. මෙහෙම අය ගැන අපි වුණත් අහලා තියෙනව නේද අපේ ඉතිහාසෙ? අපි ගත්තාම එක එක අය හිටියා කියලා. මහා ජව සම්පන්න පුරුෂයෝ හිටියා, ශූර වීරයෝ හිටියා කියලා අපි අහලා තියෙනවා. අන්තිමේදී ඒ උදවියත් ආයුෂ ඉවර වෙලා මැරිලා ගියා. ඉතිහාසයේ යන්තාක් නම් තියනවාද? ඒ නම් තියෙන හැමෝටම මොකක්ද උනේ? මැරිලා ගියා. හිට්ලර් වගේ පාලකයෝ හිටියා මහා පිරිවරක් යටත් කරගෙන. ඔක්කොමලා මැරිලා ගියා. මහා ධනවත් වූ හිටියා. ඔක්කොමලා මැරිලා ගියා. මේ ලෝකේ මේ නම කතා කරපුවාම නොදන්න කෙනෙක් නැති තරම් ප්‍රකට චරිත හිටියා. මැරිලා ගියා. ක්ෂත්‍රියවරු, බ්‍රාහ්මණවරු, වෙළඳ ව්‍යාපාරිකයෝ, දැසි දස්සෝ, චණ්ඩාලයෝ, පුක්කුසයෝ මේ හැමෝම අජරාමරයි නෙවෙයි. ඔක්කොමලා මැරෙනවා. වේද මන්ත්‍ර පාඩම් කරගෙන ඒ වේද මන්ත්‍ර තුල ඉස්සරහට ගියපු මේ නක්ෂත්‍රය ආදිය දන්න මිනිස්සුන්ට මේක හොඳ නැකත මේක කරපල්ලා කියලා මහා ඉහලින් කතා කරන, මිනිස්සුන්ට සුබ නැකත කියලා දෙන, මිනිස්සුන්ට රාහු කාලය කියලා දෙන, මිනිස්සුන්ගේ කේන්දර හදන මෙහෙම ඈයෝ ඉන්නවා. දැන් මේ රූපවාහිනී මාධ්‍ය වලට ඇවිල්ලා මේ මිනිස්යන්ගේ ජීවිත මේ මෙහෙමයි දියුණු කරගන්නේ, මේ නැකතටයි වැඩ කරන්න ඕන, මේ වෙලාවටයි කිරි උතරන්න ඕන, මේ විදිහට මේ දිහාව බලාගෙන තෙල් ගාපල්ලා එතකොට ඔක්කොම හරියනවා කියන ඇයෝ නේද? ඔක්කොම දන්නවා වගේ කතා කරන අය. ඒ බඳු උදවියත් අවසානයේ මොකද්ද වෙන්නේ? මැරිලා යනවා. නැකතක් නැතුව මැරිලා යනවා. මේ ඉන්නවා ඊළඟ මොහොතේ මැරිලා යනවා. ඒ කිසිම ශිල්පයකින් ඒ අයට අජරාමර වෙන්න පුළුවන් කමක් නැහැ. ශාන්ත තපස්වීන් වහන්සේලාත් කාලේ ආපුවම ශරීරයත් හැල්ලා දානවා. වඩන ලද සිත් ඇති රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ රහතන් වහන්සේලාත් පින්පව් දෙකම මේ ජීවිතය තුල ගෙවා දමලා අන්තිමේදී සිරුරත් තෙරලා පිරිනුවම් පානවා. යථාර්ථය ඇත්ත. එතකොට මේ සත්‍ය කතාව ඇත්තරම ජීවිතය ඇතුලේ සිද්ධ වෙන මේ දේ මහා කච්චාන මහරහතන් වහන්සේ හරි ලස්සනට කියලා දුන්නා. ජීවිතේ වාපි සප්පඤ්ඤෝ අපි චිත්ත පරික්ඛයෝ පඤ්ඤාය චලාභේන විත්ත වාපින ජීවති.
බුද්ධිමත් කෙනා දේපල වස්තුවෙන් පිරිහිලා ගියත් එයා ඇත්තෙන්ම ජීවත් වෙනවා. කෙනෙකුට ඥානය තියෙනවා නම් එයා ධනයෙන් පිරිහෙන්න පුළුවන්. හැබැයි මිනිස්සයා ජීවත් වෙනවා. ඒත් කෙනෙකුට දේපල වස්තු කොච්චර තිබුණත් බුද්ධිය ලබාගෙන නැත්තම් එයා ගත කරන්නේ ජීවිතයක් නෙමෙයි. කොච්චර ධන සම්පත් තිබුණත් පින්වතුනි ජීවිතය ගැන ඥානෙ නැත්තම් එයාගේ ජීවිතේ ජීවත් වුණත් ජීවිතයක් නෙමෙයි. එයා ජීවත් වුණත් මැරිලා වගේ. ඒ නිසා මේ බුද්ධිය ඒ නුවණ ලබා ගන්න. ඉතින් සුජාත කුමාරයාට ඒක ලැබුණා. රජෙකුගේ පුතෙක් ධන සම්පත් වලින් අඩුවක් උන්නේ නැහැ. නමුත් එයාම දන්නේ මාස 5ක් ඇතුළත මැරෙන්න ඉන්නවා. මහා කච්චාන මහරහතන් වහන්සේ මේ ලස්සන බණපදේ කියලා දීපුවම සුජාත කුමාරයාට හරි සතුටක් උපන්නා. ඔහු කියනවා මහා මුනිදානිනී ඔබ වහන්සේ විසින් ඔය ගාථාවන් ඉතාම හොඳින් වදාලා. හරි අර්ථවත්. ඒ යහපත් දේශනාව නිසා මට ජීවිතේ සම්බන්ධයෙන් ඇත්ත කියා දෙන ධර්මය මොකක්ද කියලා තේරුණා. අනේ ඔබ වහන්සේ මට සරණ වනු මැනවි. කොහොමද කිව්වේ? අනේ ඔබ වහන්සේ මට සරණ වනු මැනවි. මහා කච්චාන මහරහතන් වහන්සේට කියන්නේ හැබෑම රහතන් වහන්සේ නමකට කෙලෙස් නැසූ මුනිවරයෙකුට බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාපු කාලේ. එහෙම කියනකොට මහා කච්චාන මහරහතන් වහන්සේ වදාලා පින්වත් කුමරුනි ඔබ මාව සරණ යන්න ඕන නෑ. මං සරණ ගියේත් ශාක්‍ය පුත්‍ර වූ මහා වීරයන් වහන්සේ වයි. ආන්නේ උත්තමයන් වහන්සේව සරණ යන්න. මම සරණ ගියෙත් මේ මහා වීර වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව. ඔබත් ඒ උත්තමයන් වහන්සේව සරණ යන්න මං සරණ යන්න ඕනේ කිව්වා. මෙන්න හැබෑම රහතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාපු කාලේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා. ඒ රහතන් වහන්සේ හිතුවේ නෑ දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවා එහෙනම් ඉතින් මේ මං සරණ ගියාට මොකෝ කියලා. ඔබ මාව සරණ යන්න කිව්වේ නෑ. ඔබ මාව සරණ යන්න මගේ පස්සේ එන්න මගේ වචනේ අහන්න එහෙම කිව්වේ නෑ. හැබැයිම රහතුන් ඒ නිසා බුද්ධිමත් වෙන්න ඕන ගොඩාක් බුද්ධිමත් වෙන්න ඕන. මේ කාලේ හරියට ඉන්නවා බොරුකාරයෝ. පිරිහිලා ගියපු ලෝකෙනේ පින්වතුනි. පිරිහිලා ගියපු ලෝකේ හරියට ඉන්නවා බොරුකාරයෝ. ඒතර බොරුකාරයාගේ ස්වභාවය රවට්ට ගන්න කැමති කෙනාගේ ස්වභාවය මේ බොහෝ දෙනෙක් කැමති ඒවා කියනවා. බොහෝ දෙනෙක් කැමති ක්‍රමයට තමයි කතා කරන්නේ යා. එතකොට අහගෙන ඉන්නේ යන්ට ඒකට හිත ඇදිලා යනවා. ඒකලා බොරුකාරයා හොඳට ඒකට ආසාවෙ අහගෙන ඉන්නකොට බොරුව නැමැති බෙරේ Tamanට හිතෙන විදිහට ගහනවා. අවසානයේ අසරණ වෙලා යනවා ජීවිත. ඒ නිසා මේ හැබෑ බණපද අහලා මේ බණපද පින්වතුනි මුනිවරු විසින් ආරක්ෂා කරගෙන ආවා. ඉතිහාසයක් විසින් රැකගෙන ආපු එක. ඉතිහාසයක් විසින් පුද සත්කාර කරපු එක අපි විශ්වාස කරන්න ඕනේ. ඒ මුනිවරු මහා කැපකිරීමකින් රැකපු එක. ඒ විශ්වාස කරලා මේ දේවල් අනුව ජීවිත හැඩගස්ව ගත්තොත් අපිට මේ ජීවිතේ මේ පොඩි ආයුෂ කාලය ඇතුලේ යම් සරණක් පිහිටක් හදා ගන්න පුළුවන්. ඒක හොඳට පේනවා මේ සිදුවීමෙන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාපු කාලෙනේ මේක උනේ. මහා කච්චාන මහරහතන් වහන්සේ ඒත් කිව්වා ඔබ මාව සරණ යන්න එපා මං සරණ ගියපු බුදුරජාණන් වහන්සේ සරණ යන්න. සුජාත කුමාරයා කියනවා ස්වාමීනි ඒ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නේ කොයි ජනපදයේද? වෙන කිසිවෙකුට සමාන නොවූ ඒ ජිනයන් වහන්සේව දැක ගන්නට මං හරි කැමතියි. මට කියන්න කිව්වා. එතකොට මහා කච්චාන මහරහතන් වහන්සේ වදාලා කුමරුනි ඔක්කාක වංශයේ උන්වහන්සේ උපන්නේ. ඒ ඉපදිච්චි ආජානීය පුරුෂෝත්තමයන් වහන්සේ පිරිනුවම් පාවදාලානේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවුණා කිව්වා. එතකොට හරිම ලස්සනයි සුජාත කුමාරයා සරණ ගියපු හැටි.
ස්වාමීනි, ඒ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සේක් නම් උන්වහන්සේ සමග උතුම් දහම් ඇසුරක් ලබන්ට මං යොදුන් 1000ක් ගෙවාගෙන හරි යනවා. යොදුන් 1000ක් ඈත හිටියත් උන්වහන්සේ ජීවමානව වැඩ හිටියනම් මං යනවා. හැබැයි ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා මම පිරිනිවනට වැඩි වූ ඒ මහා වීරයන් වහන්සේව සරණ යනවා. හරිම ලස්සනයි. පිරිනිවනට වැඩපු ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට ශාන්තිය ගෙන දෙන ධර්මය දේශනා කොට පිරිනිවනට වැඩපු බුදුරජාණන් වහන්සේ මං සරණ යනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර වූ සද්ධර්මයත් මං සරණ යනවා. නරදේවයන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවනත් මං සරණ යනවා කියලා සුජාත කුමාරයා තෙරුවන් සරණ ගියා. පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වුණා. ඊට පස්සේ මහා කච්චාන මහරහතන් වහන්සේ තමන් වහන්සේ ළඟ තිබුණා කියනවා බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේ නමක්. ඒ සර්වඥ ධාතුන් වහන්සේ මේ සුජාත කුමාරයාට, සුජාත කුමාරයා බොහොම කෙටි ආයුෂයක් තිබ්බ කෙනෙක් නිසා පින්ඩස් කරගන්න සුජාත කුමාරයාට ඒ ධාතුන් වහන්සේ ලබා දුන්නා. එතකොට ඒ ධාතුන් වහන්සේ ලැබුණා අස්සක රාජවංශයට. අස්සක රජුගේ පුතානේ සුජාත කුමාරයා. අස්සක කියන රාජවංශයට ඒ සර්වඥ ධාතුන් වහන්සේ ලැබුණා. එතකොට සුජාත කුමාරයා මාස 5ක ආයුෂයේ පුළුවන් තරම් පින් කරගත්තා. පින් කරගෙන චූල රථ කියන විමානයේ ගිහින් උපන්නා. දෙවියෙක් බවට පත් වුණා. දේව පුත්‍රයෙක් වෙලා අදටත් මේ පින් දහම් රැස් කරනවා ඇති, ධර්මයේ හැසිරෙනවා ඇති, ධම්මග දියුණු කරනවා ඇති. මොකද මේ ඒ විමානයේ උපන්න දේව පුත්‍රයා අපේ මහා කච්චාන මහරහතන් වහන්සේ බැහැ දකින්න ඇවිල්ලා දහම් කතාවේ පවා යෙදුණු බව චූලරත විමානවත්ව කියවුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ සම්පූර්ණ විමානවත්ව කරන්න තරම් කාලයක් අපිට නැහැ. ඒ නිසා ඔබ මේ විමානවත්ව කියව ගන්න. විමානවත්ව පේතවත්ව පුත් වහන්සේගේ චූල රත විමානය. ඉතින් ওই විදිහට කෙනෙකුගේ ජීවිතේ සැපවත් වෙන්න නම් එයාගේ ජීවිතයට ධර්මයේම ගැළපීලා යන්න ඕන. වෙන දෙයකින් නම් ජීවිතේ පින්වතුනේ සැපවත් කරගන්න බෑ. සබ්බං සුනාති සෝතේන සබ්බං පස්සති චක්ඛුනා නච දිත්තං සුතං ධීරෝ සබ්බං උජ්ජිතු මරහති. හැම දෙයක්ම කනින් ඇහුවත්, හැම දෙයක්ම ඇහෙන් දැක්කත්, දකිනහම අහන ඔක්කොම දේවල් අතහරින්ට හෝ ගන්නට හෝ බුද්ධිමත් කෙනා ලෑස්ති නැහැ. ඒ ලෑස්ති නැත්තේ කවුද? බුද්ධිමත් කෙනා. දකින හැමදේම ගන්නට, අහන හැමදේම ගන්නට ලැහැස්ති නැහැ බුද්ධිමත් කෙනා. එයා විමසනවා. දැන් මේකේ වෙලා තියෙන්නේ බහුතරයකට බුද්ධිය අඩුයි. ඒ හින්දා දකින්න එකත් ඉක්මනින් අරගන්නවා. අහන එකත් ඉක්මනින් අරගන්නවා. නැත්තේ නුවණින් සැලකීම. වඩාත් වටින්නේ ඇහැට පේනේව නෙමෙයි. වඩාත් වටින්නේ නුවණයි, ප්‍රඥාවයි. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා එක අවස්ථාවක, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ලෝකේ මිනිස්යාට ලැබෙන වටිනම වස්තුව, මේ ජීවිතේ ගත කරන කෙනාට ලැබෙන දේවල් අතර වටිනම දේ මොකක්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා පඤ්ඤා නරාණං රතනං. මේ මිනිස්යාට ලැබෙන වටිනාම දෙය ප්‍රඥාවයි, නුවණ, ඥානය. නුවණින් කල්පනා කරන්න තියෙන හැකියාව. ඒ නුවණ කියලා කියන්නේ හරිම මේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරන ආශිර්වාදයක්. නුවණ කියන එක තමන්ව නිකන් උදුම්මෝන එකක් නෙමෙයි. ඒ තමන්ව උදුම්මෝන එකට කියන්නේ අහංකාරකම කියලා. නුවණයි අහංකාරකමයි එකට පෑහෙන්නේ. නුවණත් එක්ක පෑහෙන්නේ නිහතමානීකම. නුවණින් වැඩි වෙන්න සිද්ධ වෙනවා නිහතමානීකම වැඩි වෙනවා කියන එක. හරියට ඵල බර වෙන්න අතුපාත් වෙනවා. ඵල බර වෙනකොට අතුපාත් වෙනවා.
ගොයන් කරල් හොඳට පෝෂණය වෙනකොට ගොයන් ගහ පැත්තකට බර වෙනවා. ඒ වගේ තමයි මේ නුවණ බුද්ධිය ඥානය ප්‍රඥාව කියන එක වැඩෙන්න එයා නිහතමානී කෙනෙක් බවට පත් වෙනවා. කෙනෙක් මම ඥානවන්තයෙක් මම ප්‍රඥාවන්තයය මම ජීවිතය ගැන නුවණින් දකින කෙනාය මට තේරෙන්නේ කිය ඉදි වෙනවා නම් එතන මහා මොකද්ද දෝෂයක් ලෙඩක් අසනීපයක් ඒ සිද්ධ වෙලා තියෙන්නේ. චක්කුමාස යථා අන්ධු සෝතවා බදිරෝ යථා පඤ්ඤවාස්ස යථා මූගෝ බලවාදු බලෝරිව අත අත්තේ සමුප්පන්නේ සයේත මත සායිකං. මේ තමයි අවසාන ගාථාව. ඒ නිසා නොබැලිය යුතු දේ ඉදිරියේ එයාට ඇස් තිබුණත් අන්ධෙක් වගේ. නොඇසිය යුතු දේ ඉදිරියේ එයාට කන් තිබුණත් බිහිරෙක් වගේ. නොදැනගත යුතු දේ ඉදිරියේ එයාට නුවණ තිබුණත් මෝඩෙක් වගේ. නොකළ යුතු දේ ඉදිරියේ එයා බලවතෙක් වුණත් දුර්වලෙක් වගේ. අයහපත පිණිස පවතින දේ ඉදිරියේ එයා ඇඳක දාපු මල කඳක් වගේ. ඔන්න ජීවිතේ හදාගන්න ඕන හැටි බුද්ධිමත් කෙනෙක් විදිහට දකින්ට ඕන් නැති දැක්කොත් අයහපත පිණිස පවතින දේ ඉස්සරහා අන්ධෙක් වගේ ඉන්න. අහන දේන් ජීවිතේට හානියක් වෙනවා නම් අයහපතක් වෙනවා නම් අකුසලයක් රැස් වෙනවා නම් ඒ බඳු ඇහෙන දේ ඉස්සරහා බීරෙක් වගේ ඉන්න. තමන්ගේ ජීවිතේට වැඩක් නැති තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනයක් නැති දෙයක් නම් ජීවිතයට සම්බන්ධ වෙන්න යන්නේ ආන්න ඒ වගේ දේවල් ඉස්සරහා මෝඩෙක් වගේ. මේ වැදගත් නැති දේවල් ඉස්සරහා මෝඩෙක් වගේ ඉන්න. නොකළ යුතු දේවල් ඉස්සරහා දුර්වලෙක් බවට පත් වෙන්න. සමහරවිට මේ තියෙනවනේ සමාජයේ බොන්නේ නැත්තම් මත්පැන් පාවිච්චි කරන්නේ නැති කෙනා පිරිමියෙක්ද කියලා අහනවා. මේ පිරිමියෙක් වගේ චුට්ටක් මේ ඩ්‍රින්ක් එකක් අරන් ඉන්නකෝ කියනවා සමහරට යාළුවොත් එක්ක එකතු වුණාම. සමහරවිට ওই වර්තමානයේ සංකර සමාජ ක්‍රමයක බිරිඳත් තමන්ගේ ස්වාමියාට බල කරනවා යාළුවෝ තලෙට ගියාට පස්සේ අනේ පොඩ්ඩක් මේ ඒ යාළුවොත් එක්ක බීලා සතුටු වෙන්නකෝ නිකන් පිරිමියෙක් වගේ කියලා. එතකොට එහෙම තමයි සමහරවිට මේ මිනිස්යාව අයහපතට යොදවන දේවල් එන්නේ. එහෙම පිරිසක් ඉස්සරහා ඒ පිරිස කොච්චර එක කතන්දර කිව්වත් අනේ දුර්වලෙක් වගේ මෝඩෙක් වගේ බැරි එකෙක් වගේ ඉන්න ඕන අයහපත ඉස්සරහා. අයහපත පිණිස පවතින දේ ඉස්සරහා එයා ඉන්නේ ඇඳක දාපු මල කඳක් වගේ. ඉතින් මෙහෙම තමයි බුද්ධිමත් උදවිය තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගත්තේ. බුද්ධිය තියෙන කෙනෙකුට ජීවිතේ ආරක්ෂා කර ගැනීම පිණිසයි රහතන් වහන්සේලා මේ ලස්සන බණපද වදාළේ. ඉතින් මේ බණපද අපට කියා දුන්න මේ සම්බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවක රත්නය මහා කච්චාන රහත් මුනිදුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා නිවි සැනසුන අමා නිවනේ අපටත් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අපි මහා කච්චාන මහරහත් මුනිදුන්ගේ ජීවිතය මුල් කරගෙන උන්වහන්සේගේ සුන්දර ගාථා මුල් කරගෙන මේ ධර්මයේ වදාළේ. විශේෂයෙන් ගොඩාක් දෙවිවරු සතුටු වුණා මහා කච්චාන රහත් මුනිදුන්ට. ඒ සතුටුන සියලු දෙවියෝ මේ අපි රැස් කළා වූ ධර්ම දානමේ පිනත් සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දෙනාවම යෙහෙන් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වන නිදුක් නිරෝගී සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ ප්‍රධාන අරමුණක් හිතේ දරාගෙන
ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ පදිංචි පින්වත් සමිත මද්දුම බණ්ඩාර මහතා සහ ශ්‍යාමලී මද්දුම බණ්ඩාර යන ඒ පින්වන්ත දෙපළ මේ පින සිද්ධ කරගෙන බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න. විශේෂයෙන් අප්‍රේල් මාසේ උපන්දිනය සමරන පින්වත් මහීෂ මද්දුම බණ්ඩාර පුතණුවන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා, තෙරුවනේ ආශිර්වාදයේ සැලසෙත්වා. මේඝා මද්දුම බණ්ඩාර සහ සාරා මද්දුම බණ්ඩාර යන දියණිවරුන්ටත් මේ සියලු පින්වල ආශිර්වාදයෙන්, රත්නත්‍රයේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ දරුවන්ට සියලු යහපත සැලසේවා. අධ්‍යාපන කටයුතු ආදිය කිසිම බාධාවකින් කරදරයකින් තොරව සුවසේ කරගන්නට ඒ දරුවන්ට වාසනාව ලැබෙත්වා. ජීවිතේ නොමගක ඇද දාන පාපී මිත්‍රයන්ගේ ආශ්‍රය ඒ දරුවන්ගේ ජීවිතයට කිසි කලෙකත් මුණ නොගෙහේවා. කලන මිතුරන් ඇසුරේ, සත්පුරුෂයන් ඇතුරේ සුවසේම ගුණදහම් දියුණු කරගෙන, සුවසේම පින්දහම් රැස් කරගෙන ඒ දරුවන්ට මේ ගෞතම ශාසනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ විදිහට පිහිට පිළිසන්න රැකවරණය ලබන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා දරුවන්ට. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලෝ ගිය ඉතාලි ජාතික පින්වත් මරිය ලුයිසා ආච්චි අම්මාට මේ සියලු පින් අනුමෝදන්ව, ඒ වගේම අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන පින්වතුන්ලාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව, ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම මේ පුණ්‍ය අනුමෝදනාවෙන් සැපේටම පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා කරන්න. ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ පදිංචි පින්වත් හේෂාන් බුලනවැව සහ නිල්මිනී බුලනවැව යන දෙපළගේ ඒ නිවුන් දරුවන් දෙදෙනා වන මැයි මාසේ 19 වන දින උපන්දිනය සමරන පින්වත් අනේජ බුලනවැව සහ මහීම බුලනවැව යන දරුවන්ට මේ සියලු පින්පෙත් අනුමෝදන් වෙත්වා. පින්වත් සමිත මද්දුම බණ්ඩාර සහ ශ්‍යාමලී මද්දුම බණ්ඩාර යන මේ පින්වතුන්ලා ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පින්පෙත් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. ඒ පින්වතුන්ලා ඒ විදේශගතව තමන්ගේ ජීවිත ගත කරද්දී කිසි කරදරයකින් බාධාවකින් තොරව ඒ පින්වතුන්ලාට සුවසේ තමන්ගේ ජීවිත ගත කරන්න රත්නත්‍රයේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය, මේ පිනේ ආශිර්වාදය නොඅඩුවම සැලසේවා. රැකී ආරක්ෂා ආදී කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, සුපින්නත් ඔබ සියලු දෙනාටත් සුවසේම ධම්මග දියුණු කරගන්න, සුවසේම පින් කරගන්න, ගෞතම ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.